දරුවනේ අපි සාකච්ඡා කරමින් යන්නේ දැනට හවුල් ව්‍යාපාර පාඩමට අදාළව නව හවුල්කරුවන් බඳවා ගැනීම සම්බන්ධ මූල්‍ය ප්‍රකාශන අභ්‍යාස. අපි දැනට අභ්‍යාස කිහිපයක්ම සාකච්ඡා කළා. හවුල් ව්‍යාපාර සම්බන්ධ 39 වෙනි අභ්‍යාසය අපි දැන් මේක සාකච්ඡා කරන්නේ. මේක ප්‍රශ්න පත්‍ර ගැටලුවක් උසස් පෙළ 2012 ප්‍රශ්න පත්‍රයේ කරන. මම වරක් ගණන කියවන හොඳ රහගන්න ඊට පස්සේ අපි ගණන සාදමු. ලාභාලාභ පිළිවෙලින් 3:2 අනුපාතයට බෙදා ලාභ බෙදා ගැනීම පැතුම් හා රොමේෂ් උපදේශන ආයතනයක හවුල්කරුවෝය. මේක සේවා ව්‍යාපාරයක්. උපදේශන ආයතනයක සේවා ව්‍යාපාරයක්. බහණ්ඩාල කිරීමක් නෙවෙයි සිදු වෙන්නේ. 2011 3:31 දිනට මෙම හවුල් ව්‍යාපාරයේ ශේෂ පත්‍රයේ පහත දැක්වේ. මම කලින් සඳහන් කළා ශේෂ පත්‍රය කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනට ඒ දිනවල හඳුන්වු නම. දැන් වර්තමානයේ පවසන්නේ මූල තත්ත්ව ප්‍රකාශනය. රුපියල් 10 වලින් සංඛ්‍යා තිබෙන්නේ. මුලින්ම අපිට තියෙනවා ජංගම නොවන වත්කම් දේපල පෙරත උපකරණ පිරිවැයට සමුච්චය අඩු කළ ධාරණාගේ වෙනම දක්වලා තිබෙනවා. ජංග වත්කම් ඊළඟට තොගේ ලිපි ද්‍රව්‍ය ලැබී යුතු උපදේශන ගාස්තු මුදල්. ඊළඟ ප්‍රාර්ථන ගිණුම් පැතුම් රුමේෂ් ජංගම ගිණුම් පැතුම් රුමේෂ් ඊළඟ ජංග වගකීම් උපජිත කාර්යාල වියදම්. මේ විදිහට මූලතත්ත්ව ප්‍රකාශන නොහොත් ශේෂ පත්‍රය ඔබට දීලා තියෙනවා. මේ දින කවද දිනය 2011 3:31. ඊළඟට කියනවා 2011 4:1 දින, ඒ කියන්නේ මේ ගිණුම් වර්ෂයේ කලින් අවුරුද්දේ අවසාන ශේෂ පත්‍රය තමයි අපිට දුන්නේ. දැන් 2011 4:1 දින නව හවුල්කරුවෙක් වශයෙන් සඳුන් බඳවා ගන්නවා. රුපියල් 4 ලක්ෂයකට දහස් වලින් හද මේ ගානත් 400. එතකොට මුදලින් ප්‍රාර්ථනාවේ දායක වෙලා තිනවා. 2011 4:1 දින ව්‍යාපාරයේ කීර්ති නාමයේ 10කට අගය කළ තියෙන දහස් වලින් ඒ සඳහා ගැළපීම් ප්‍රාර්ථනා කිරීම මගින් කළ යුතුයි. පහත් දැක්වෙන රුමේෂ් පැතුම් රුමේෂ් සඳුන් හවුලේ නව එකඟතාවන් සෑම හවුල්කරුවෙකුට මාසකට රුපියල් 10000 බැගින් වේතන ගෙවන්න ඕනි. කියන්නේ මාසකට 10 බැගින් දහස් වලින් ලාභාලාභ දෙකට එක අනුපාතයට බෙදා ගන්නට ඕනි. 2012 3:31 දින අවසන් වසරේ සිදු මුදල් ගනුදෙනුවල සාරාංශයක් අපිට දෙනවා. මුදල් ගනුදෙනුවල සාරාංශයක් උපදේශන ගාස්තු 2011 3:31 දින ලැබිය යුතු ප්‍රමාණය ඇතුළුව 1300ක් වෙනවා ලැබිලා. හවුල්කරුවෙක් වශයෙන් බඳවා ගැනීම සඳුන් ගෙනා මුදල් 400 දහස් වලින් ගෙවීම් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට කාර්යාල සේවක වේතන කාර්යාල වියදම් ඊළඟ ගැනලි පැතුම් රුමේෂ් සඳුන් ස්ථාවර තැන්පතු 2011 ඔක්තෝබර් 1 දින සිදු කරලා තිබෙන්නේ 12ක වාර්ෂික පොලියක් ලැබෙන්න ඕනි. 3 දේපල පෙරත උපකරණ වාර්ෂිකව පිරිවැමත 20ක් සරල මාර්ග ක්‍රමයට ඡය කරනවා. 4 2012 3:31 දිනට ජංගවත්කම් සහ ජංගම වගකීම් තොගය ලිපි ද්‍රව්‍ය තොගය ලැබිය යුතු උපදේශන ගාස්තු උපචිත කාර්යාල වියදම්. අවශ්‍ය වන්නේ පැතුම් රොමේෂ් හා සඳුන්ගේ හවුල් ව්‍යාපාරයේ 2012 3:31 දින අවසන් වත්සර සඳහා ආදාය ප්‍රකාශනයේ විසර්ජන ගිණුම ඇතුළත්ව. 2012 3:31 දින අවසන් වසර සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම් සහ ජංගම ගිණුම්. දැන් මේ ආයතනයේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ 2012 3:31. ගිණුම් වර්ෂය පටන් ගන්න 2011 4:1. මේකත් අර අසම්පූර්ණ සටහන් ස්වරූපයේ ගණනක් බව පේනවා. සේවා ව්‍යාපාරයක්. ඒ වගේම ශේෂ පරීක්ෂමක් වෙනකොට මුදල් ගිණුමක් දීලා තියෙනවා. ඒ කියන්නේ තොරතුරු අපි සමහරක් හොයා ගන්නත් වේවි. මුලින් ඉඳලා තියෙන හවුල්කරු දෙන්නයි ඒ තමයි පැතුම් හා රොමේෂ්. හැබැයි අවුරුද්ද මුලදීම සඳුන් කියන කෙනා බඳව ගන්නවා. නේද? පැතුම් සහ රොමේෂ් කලින් හවුල්කරුවන් පැරණි හවුල්කරුවන් ඒගොල්ලෝ ලාභාලාභ බෙදා ගැනීම සිදු කළේ 3:2 අනුපාතයට. පැතුම් රොමේෂ් හවුලේ ලාභ බෙදාගත්තේ 3:2 අනුපාතයට. ඊට පස්සේ සඳුන් හවුල්කරුවෙක් ලෙස සම්බන්ධ වෙනවා. සඳුන් ආවෙන් පස්සේ හවුල් ගිවිසුම සංශෝධනය වෙනවා. නව ලාභාලාභ අනුපාතය 2:1. නව ලාභාලාභ අනුපාතය 2:1. හරි නේද? හොඳයි. නව හවුල්කරුවා සම්බන්ධ වෙන්නේ අවුරුද්ද මුලදීමයි. ඒ නිසා මෙතන වසරේ ලාභයට යත් හිමිකම් කියනවා. ඒ අනුව වසර පුරාම හවුල්කරුවන් 3 දෙනාම ඉඳලා තියෙනවා. අවුරුද්ද මුල බඳවා ගැනීමක් සිද්ධ වෙන්නේ අපෙන් ඉල්ලන්නේ විසර්ජන කිරීම ඇතුළුව ආදායම් ප්‍රකාශනය, ඒ වගේම හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් හා ජංගම ගිණුම්. මූල තත්ත්ව ප්‍රකාශනය අහලා නැහැ නේද? හරි. අපි ඉස්සලම් ගණනේ අහලා තියෙන දේවල් රූල් කරගමු. අපිට අවශ්‍ය වෙනවා ආදායම් ප්‍රකාශනය. තීරු දෙකක් සහිතව. මෙතෙන්දී මම සේවා ව්‍යාපාරයක් නිසා උඩින්ම ආදායම් දානවා. ආදායම් තමයි උපදේශන ගාස්තු. ඊට පස්සේ වියදම් තමයි අනිකුත් වියදම් වෙන්නේ. අර විකුණුම් පිරිවැය කියලා ගණනය කිරීමක් කරන්නේ නැහැ. සේවා ව්‍යාපාරයක්නේ. ඒ නිසා ඊළඟට මේකට පෙරි 10ක් 12ක් තියාගන්න විසර්ජන කොටසත් මේකෙම තියෙන නිසා
ඊළඟට අපිට ඕනේ ප්‍රාග්ධන ගිණුම් මේ වගේම ජංගම ගිණුම් හල් කරන් තුන් දෙනාට ප්‍රාග්ධන ගිණුම් පෙළ 6ක් 7ක් ජංගම ගිණුම් පෙළ 6ක් 7ක් හල් කරන් තුන් දෙනායි නේද? මූල තත්ත්ව ප්‍රකාශන නැත්නම් ශේෂපත්‍රය අවුරුදු අවසානයේ අහලා නැහැ. අපි රුපියල් 1000 වලින් මේව හදන්නේ. රුපියල් 1000 කියලා ලියමු. ප්‍රාග්ධන ගිණුම් රුපියල් 1000 ජංගම ගිණුම් රුපියල් 1000 ඒ වගේම ආදායම් ප්‍රකාශනයේ රුපියල් 1000 දැන් මේ ගණන ශේෂ පරීක්ෂමක් කියලා එකක් දීලා නැහැ අපිට ගන්න උඩ ඉඳන් පාට හදාගෙන ඉන්න පුළුවන්. ගලපිට සටහන් වලින් පටන් අරන් එන්න පුළුවන් නේද? දැන් බලන්න නම් ගණන සෑදීම කරමු. උඩින්ම කියන ලාභාලාභ තුනට දෙක අනුපාතය බෙදා ගන්නවා ව්‍යාපාරයේ හවුල්කරුවෝ. ඒගොල්ලන්ගේ ශේෂපත්‍රය දෙනවා. ශේෂපත්‍රයේ තියෙන ආරම්භක ශේෂයන්නේ. මෙතන ආරම්භක ශේෂයන්. ආරම්භක ශේෂයන් මෙහෙමයි. ඒවා අපි ළඟ ගිණුම් තිබෙනවා නම් ගිණුම් වලට දාගමු. සොයාගන්න යමක් තියෙනවා නම් ගිණුමකට දාගමු. නැත්තම් මූල ප්‍රකාශයට ගමු. එකින් එක බලන්න. ජංගම නොනවත්කම් දීපල පෙරත උපකරණ පිරිවැයට තුන 1300ක්. දීපල පෙරත උපකරණ මේ අවුරුද්දේ මිලදී ගැනීමක් නැහැ. ඒ වගේම ඒක දාන්න මූල තත්ත්ව ප්‍රකාශනය අහලත් නැහැ. සමුච්චිත ෂය අපි අවුරුදු අවසානයේ මූල තත්ත්ව ප්‍රකාශනය අහන්නේ නැහැනේ. අපිට දාලා නැහැ. මේ අවුරුද්දේ ෂය පමණ අපිට අවශ්‍ය වෙන්නේ. ආරම්භක ලිපි ද්‍රව්‍ය තුගේ 100යි. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම තියෙනවා. ලිපි ද්‍රව්‍ය අවසන් තුගයක් තියෙනවා. අපි නම් ගිණුමකට දාමු. ඒ වගේ ගැළපිල්ලක් තියෙන අවස්ථාවක පෙරවැට සඳහා ගිණුමක් විවෘත කරන්න. පෙරවැට වලට කියලා ගිණුමක් විවෘත කරමු. පෙරවැට මම රුපියල් 1000 වලින් හදන්නේ. එකක් තමයි ලිපි ද්‍රව්‍ය තොග ගිණුම. දාගන්න ආරම්භක තොගයේ ආරම්භක ශේෂය දාගමු අපි එතනට ලිපි ද්‍රව්‍ය තොග ගිණුමට ආරම්භක ශේෂය තියෙනවා 100ක් 1000 වලින් නේද? 1000 වලින් 100ක් තියෙන දාගන්න ශේෂය 100යි. හරි ඊළඟට මොකක්ද තියෙන බලන්න. ලැබිය යුතු උපදේශන ගාස්තු. උපදේශන ගාස්තු ලැබිය යුතු මේ අවුරුදු මුලක් තියෙනවා ලැබිලක් තියෙනවා අවුරුදු අවසානයේ හිඟ ගණක් තියෙන නිසා ගිණුමකට දාගමු. ගැළපිල්ලක් තියෙනවා ගිණුමක් ගන්න. උපදේශන ගාස්තු ගිණුම කියලා. ලැබිය යුතු ගාන කියන වත්කමක් නේද? එහෙනම් හර පැත්තට දාගන්න. ලැබිය යුතු ගාන කියන වත්කමක් නේ. හර පැත්තට දාගන්න ශේෂය 300ක් දාගන්න ශේෂය. ලැබිය යුතු ගාන අවුරුදු මුල. ලැබිය යුතු ගාන වත්කමක් නේ අපිට. ඊළඟට තියෙනවා මුදල් ශේෂය 60ක්. ඊළඟ මුදල් ගිණුම තියෙනවා ලැබීම් තියෙනවා ගෙවීම් තියෙනවා අවසාන ශේෂ පත්‍රයක් අහලා නැහැ නේ. නිසා මුදල් ශේෂය ගිණුමකට දාන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රාග්ධන ගිණුම් පැතුම් රොමේස් 600යි 400යි. ප්‍රාග්ධන ගිණුම් අපි හැදුවා ඒක දාගන්න ආරම්භක ශේෂ වශයෙන් 600යි 400යි. ප්‍රාග්ධන ගිණුම් වල දාගන්න. ප්‍රාග්ධන ගිණුම් ශේෂය පැතුම් 600යි රොමේස් 400යි. හරි නේද? ආරම්භක ශේෂය දාගන්නවා. 600යි 400යි. ජංගම ගිණුම් පැතුම් 150යි රොමේසුත් 150යි. ජංගම ගිණුම් දාගන්න ආරම්භක ශේෂයන් ශේෂය කියලා 150යි පැතුම් රොමේසුත් 150යි. සමුගේ ආරම්භක ශේෂයක් නැහැ නේද? හරි. ඊළඟ මොකක්ද තියෙන්නේ? ජංග වගකීම් උපචිත කාර්යාලය වියදම්. කාර්යාලය වියදම් සම්බන්ධයෙන් ගැළපිල්ලක් තියෙනවා පහළ අපි ගිණුමකට දාගම නිසා කාර්යාලය වියදම් කියලා ගිණුමක් නම් කරන්න. උපචිත ගානක් නේද තිබ්බේ? උපචිත ගානක් තියෙනවා 200ක. බැල පැතර දාන්නේ නම් ශේෂය කියලා 200ක්. මේක ආරම්භක ශේෂපත්‍රයක් තියෙනවා කියන්නේ හරියට ආරම්භක තත්ත්ව විස්තරයක් තියෙනවා වගේ තමයි නේද? අපි ආරම්භක ශේෂයන් අවශ්‍යතාවයන් වලට පිටපත් කිරීම කළා. ඊළඟට මොකක්ද තියෙන බලන්න. ආරම්භක ශේෂපත්‍රයේ තොරතුරු හරිය. අතිරේක තොරතුරු බලන්න. 2011 4 දින නව හවුල්කරුවෙක් වශයෙන් සඳුන් බදවා ගන්න ඔහු රුපියල් 400ක් මුදලින් ගෙනාවා. සඳුන් කියන ප්‍රාර්ථනය මුදල් ගිණුම හර ප්‍රාර්ථනා කිරීම බැල මුදල් ගිණුම හර වෙලා තියෙන මේ තියෙන 400. එහෙනම් ප්‍රාර්ථනා කිරීම බැල කළාම හරියි. සඳුන්ගේ ප්‍රාර්ථනාවේ බැල කරන්න මුදල් කියලා සඳුන්ගේ ප්‍රාර්ථනා කිරීමට ගිහලා බැල කරන්න මුදල් කියලා 400ක්. හරි නේද? හොඳයි. ඊළඟට තියෙනවා බලන්න විදුලි ව්‍යාපාරයේ කීර්ති නාමය 10කට තක්සේරු කරනවා. කීර්ති නාමය කොහොමද ගලපගන්නේ? නව අනුපාතර හර. ඒ කියන්නේ දෙකට දෙකට එක අනුපාතර හර. කලින් අනුපාතරේ බැරි. කලින් අනුපාතේ මොකද 3ට 2නේ. මම පෙරන කීර්ති නාමය ගලපන ආකාරය
පෙරේඩ අංක මේක 1 කියලා අපි ගමුකෝ. අංක 2 කීර්ති නාමය ගැලපීම තුන නව අනුපාතයට හර නේද? නව අනුපාතය හර කරනකොට නව අනුපාතය මොකද කිව්වේ? කීර්ති නාමය කීයද කිව්වේ? නව අනුපාතය කොහොමද කිව්වේ? නව අනුපාතය 2:2 1 කීර්ති නාමය කීයද 10යි නේද? නව අනුපාතය 2:2 උතර එතුම් රොමේෂ් සඳුන් 10යි කීර්ති නාමය නව අනුපාතය 2:2 1 කියන්නේ 5යි 5න් 2යි අපෝ රොමේෂ්ට 5න් 2යි සඳුන්ට 10න් 5න් 1ක්. එතකොට කී දෙන්නේ? 10න් 5න් 2ක් කියලා කියන්නේ 400යි. මෙත් 400යි 200යි. නව අනුපාතය හර වෙනවා කීර්ති නාමය කියලා 400 400 200යි. ඒතර පැරණි අනුපාතයට බැරනේ. පැරණි අනුපාතයට බැර. බැර වෙන්නේ පැතුම්ටයි රොමේෂ්ටයි පමණයි. මොකද පැරණි අනුපාතය 3:2 නේද? ඒතර යනු පැතුම්ට 10න් 5න් 3ක්. 600යි රොමේෂ්ට 10න් 5න් 2ක් 400යි. එවන 400යි 400 200 වශයෙන් හර වෙනවා ප්‍රාග්ධන ගිලුම් වලට කීර්ති නාමය කියලා. 600 400 වශයෙන් බැර වෙනවා නේද? යන ප්‍රාග්ධන ගිලුම් වලට ප්‍රාග්ධන ගිලුම් වල ලියන්න මේ විදිහට හර කරන්න කීර්ති නාමය කියලා 400යි 400යි 200යි. බැර කරන්න කීර්ති නාමය කියලා 600යි 400යි. සඳුන්ට බැර වෙන්නේ නැහැ නේද? ඔය විදිහට තමයි කීර්ති නාමය වාර්තා කිරීම වෙන්නට ඕන. නව අනුපාතය හර කළා පැරණි අනුපාතය බැර කළා. හරි නේද? හොඳයි. නව අනුපාතය 3:2 නේ. නව අනුපාතය 2:2 1 පැරණි අනුපාතය 3:2 හරිනේ. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? නව හවුල් කිවිසුමේ කොන්දේසි මෙන්න මේවා. සෑම හවුල්කාරයෙකුටම මාසකට 10 බැගින් වේතනයක් හිමි. තුන් දෙනාටම. හවුල් වේතන විසර්ජන ගිරුම හර ජංගම ගිරුම බැර. මාසකට 10යි එක්කෙනෙකුට නේද? අවුරුද්දට නම් 120යි නේද? 10 වැඩි කිරීම 12නේ. එහෙනම් විසර්ජන ගිරුමට දාගන්න මෙහෙම හවුල් වේතන පැතුම් රොමේෂ් සඳුන්. එක්කෙනෙකුට 10 මාසකට වැඩි කිරීම 12 120යි 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 නේද? එකතු වෙනවා 360ක් නේ. තුන් දෙනාගේම හවුල් වේතන වල එකතුව 360යි. 360 විසර්ජන කිරීම හර නිසා ජංගම කිරීම බැර වෙන්න ඕනේ. ජංගම කිරීම බැර කරන්න වේතන කියලා 120 ගාන තුන් දෙනාටම. ඊට පස්සේ දෙන කොන්දේසිය බලන්න හවුල් කිවිසුමේ ලාභාලාභ බෙදා ගන්න අනුපාත 2:2 1 හරි. එක බෙදගත් වෙන ඊළඟට ලාභ කොටස් බෙදනකොට. ඊළඟට වසරේ මුදල් ගනුදෙනු සාරාංශය මේ ගාම පිටපත් කරමින් යන්න පුළුවන්. ලැබීම් උපදේශන ගාස්තු 1300ක් තියෙනවා ගිය අවුරුද්ද හිඟ ගන්නත් එක්ක. හරි. ලැබිච්ච මුළු ගාන මුදල් ගිණුම හරනේ. උපදේශන ගාස්තු ගිණුම බැර. බැර වැඩවල අපි හැදුවා උපදේශන ගාස්තු ගිණුමක්. එතන බැර කරන මුදල් කියලා 1300ක්. උපදේශන ගාස්තු ගිණුම බැර කරන මුදල් කියලා 1300ක්. 1300 අර හිඟ ගාන හර වෙලා තියෙනවනේ. ඒත් බීමක් කැපෙනව නේද? අමුතියෙන් ගලප ගන්න දෙයක් නැහැ. ඊළඟට නවහල්කරු බඳවා ගැනීමද ගෙනා මුදල අපි ඒක දැනටමත් වාර්තා කළා නේද? එයාගේ ප්‍රාර්ථනා කිරීම බැර කළානේ. ඊට පස්සේ ගෙවීම. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෙවීම 200යි. මුදල් ගැනීම බැරනේ. ලිපි ද්‍රව්‍ය ගැනීම හර. අපි ළඟ ලිපි ද්‍රව්‍ය ගැනීමක් තියෙනවා. හර කරන්න මුදල් කියලා 200ක්. ලිපි ද්‍රව්‍ය ගැනීම හර කරමු මුදල් කියලා 200. එහෙම නේද? ඊළඟට කාර්යාල සේවක වේතන 140යි. මුදල් ගිණුම බැර කාර්යාල සේවක වේතන ගිණුම හර කාර්යාල වියදම් සේවක වේතන සම්බන්ධයෙන් ගැලපුමක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් කෙලින් මේක දාගන්න ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාගන්න. ආදායම් ප්‍රකාශනය තුළ වියදමක් සේදා ගන්න කාර්යාල සේවක වේතන. කාර්යාල සේවක වේතන ඉලක්කම කීයද ආවේ? 140යි නේද? 140යි.
ඊළඟට තිබෙනවා කාර්යාල වියදම් 400ක් ගෙවලා තියෙනවා. කාර්යාල වියදම් සම්බන්ධ ගිණුමක් අපි ළඟ තිබුණා. ගැළපිල්ලක් තියෙන නිසානේ 400 මුදල් ගිණුම බැලුවම නම් කාර්යාල වියදම් ගිණුම හර. කාර්යාල වියදම් කියලා අපි ළඟ ගිණුමක් තියෙනවා. එතනට හර කරන්න මුදල් කියලා 400ක්. කාර්යාල වියදම් ගිණුම හර මුදල් කියලා 400ක්. හරිද? හොඳයි. ඊළඟට බලන්න ගැනලි පැතුම් රොමේෂ් 125යි 3 දෙනා 125 110 105යි ගැනලි මුදල් ගිණුම බැලුව නිසා ගැනලි හර ඒ කියන්නේ ජංගම ගිණුම හර කරන්න ඕනි. ජංගම ගිණුම හර කරන්න ගැනලි කියලා. පැතුම් 125යි ඊළඟ බලන්න ඉතින් කොහොමද කියලා රොමේෂ් 110යි සදුන් 105යි. එහෙනම් අපි ගැනලි ජංගම ගිණුම වලට හර කරා මුදල් ගිණුම බැලුව නිසා. ඊළඟට තියෙන මොකද්ද බලන්න ස්ථාවර තැන්පතුවක් තියෙනවා 2011 11 දින තමයි සිදු කරන්නේ රුපියල් 500ක්. ස්ථාවර තැන්පතුව මුදල් ගිණුම බැල ස්ථාවර තැන්පතු ගිණුම හර ඒ කියන්නේ මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කමක්. නමුත් පොලිය ගලප ගන්න පුළුවන්. මූලතත්ත්ව ප්‍රකාශන අපි අහලා නැහැ. පොලිය වාර්ෂික පොලිය 12යි. හැබැයි සිදු කරේ 2011 11 එහෙනම් එදා ඉඳන් පොලියක් ලැබෙන්න ඕනේ. 2011 ඉඳන් මාර්තු 31කට මාස කීයක් තියෙනවද? මාස 6ක්. ස්ථාවර තැන්පත් සඳහා පොලිය ලැබිය යුතුයි මාස 6ක. අපි ගණන් බලමු පොලිය කීයද කියලා. පිළියම් පෙරවැඩ මෙහෙම. ප්‍රකාශ තුන ලැබිය යුතු පොලිය තැන්පත් වටක 500යි වාර්ෂික පොලිය 12යි මාස 6යි නේද? ඒතර 500ට 12යි අවුරුද්දට සා 12යි. ඒතර කීයද? අර 30යි නේද? 30යි. ඒ කියන්නේ 30000යි. ලැබිය යුතු පොලිය ගිණුම හර පොලිය ආදායම් ගිණුම බැල පොලිය ආදායම් ගිණුම බැල වෙනවා කියන්නේ ආදායම් ප්‍රකාශනයේ ආදායමක් සේ ගන්න. දැන් උඩින්ම උපදේශන කාගම පොලිය ආදායම් 30යි. හරි ඒක හරි. ඊළඟට තියෙනවා දේපොළ පිරිත උපකරණ වාර්ෂිකව පිරිවැය මත සිර 20ක් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරන්න. දේපොළ පිරිත උපකරණ පිරිවැය තියෙනවා 1300 එකට සිර 20ක් ෂෙයා කරන්න ඕනි. එහෙනම් අපි පෙරවල ලිව්වොත් 4 ෂෙයා වීම 1300යි පිරිවැය මේකට සිර 20ක්. සිර 10ක් නම් 260ක් නේ. ෂෙයා වීම 260ක් තියෙනවා. මෙහෙම ප්‍රකාශනයේ වියදම කොහෙන්ද දාන්න එච්චර මේ ගානේ කරන්න තියෙන්නේ මොකද අපෙන් අහලා නැහැ මූලතත්ත්ව ප්‍රකාශන නේද ෂෙයා වීම 260යි අනිත් කොටස අනිත් දාන්නේ සමුචිත ෂෙයා අපෙන් අහලා නැහැ නේද ඊළඟට තියෙනවා වසර අවසාන දිනට වත්කම් සහ වගකීම් කීපයක් තොගය ලිපිද්‍රව්‍ය තොගය 50ක් ඉතිරි අපි ළඟ ලිපිද්‍රව්‍ය ගිණුම තියෙනවා ඒ ලිපිද්‍රව්‍ය ගිණුමට ඉතිරි තොගය ගලපලා වත්සරේ ලිපිද්‍රව්‍ය වියදම හොයාගමු. යන ලිපිද්‍රව්‍ය ගිණුමට ලිපිද්‍රව්‍ය තොගය ගිණුමට 50ක් ඉතිරි අවුරුදු අවසානයේක වත්කමක්. ඉතිරි ලිපිද්‍රව්‍ය 50 වත්කමක් ලෙස මේ ගිණුම හර පැත්තෙන් ඉහළට ගේන්න. අපි ඔක්කොම ඊට කලින් කරලා තියෙන ගැලපිරි නේද? 50 මේ ගිණුම හර පැත්තෙන් ඉහළට ගෙනවා 50ක්. හර පැත්තෙන් පහළට දානවා 50. මේ අවසාන ශේෂය. දැන් බලන්න වසරේ ලිපිද්‍රව්‍ය වියදම කී දෙනා? හර එකතු 300යි 300 බැලපතර දැම්මා මෙන්න වෙනසක් එනවා 250. මේක තමයි වසරේ වියදම ආදායම් ප්‍රකාශනට යන ගාන. මේ 250 ආදායම් ප්‍රකාශනට වියදමක් මේ 50 ජංගවත්කම් වල තොගය ලිපිද්‍රව්‍ය තොගය. ජංගවත්කම් අපෙන් අහලා නැහැ. ආදායම් ප්‍රකාශනට දාගන්න 250ක් ලිපිද්‍රව්‍ය වියදම් කියලා. ආදායම් ප්‍රකාශන දාගන්න මෙහි වියදමක් වශයෙන් ලිපිද්‍රව්‍ය වියදම් 250යි. ඊළඟ මොකක්ද තියෙන්නේ බලන්න. ලැබිය යුතු උපදේශන ගාස්තු අවුරුදු අවසානයේ තියෙන තව 500ක් ලැබෙන්න තියෙනවා. 10 වලින් 500ක් ලැබිය යුතුයි. ඒක ලැබිය යුතු උපදේශන ගාස්තු අපි ළඟ තියෙනවා ගිණුමක් නේද? පෙරවල උපදේශන ගාස්තු ගිණුම තියෙන්නේ. ඒ ගිණුම ලැබිය යුතු ගාන වත්කමක් නිසා 500 හරශේෂයක් වශයෙන් ඉහළට ගේන්නේ. ලැබිය යුතු ගාන 500 මේ ගිණුම මේ හරශේෂයක් වශයෙන් ඉහළට ගේන්නේ. ඉහළට ගෙන ශේෂය 500යි. පහළට ගෙන ශේෂය 500යි. දැන් අපිට පුළුවන් වසරේ ආදායම හොයාගන්න. ආදායම් ප්‍රකාශනට යා යුතු. බැල එකතු 1800යි 1800 මේ පැත්තට දැම්මම එතන වෙනසක් වෙනවා 1500ක නේද? ඒ වෙනස අපි දාගමු එහෙම 1500 වෙනසනේ.
ආදායම් ප්‍රකාශනය කියලා ලියන්න. එතන හර ආදායම් ප්‍රකාශනය කියලා ආදායම් ප්‍රකාශනයේ බැර කියන්නේ උඩින්ම දාගන්න ආදායම් ප්‍රකාශනයේ ආදායමක් වශයෙන් උපදේශන ගාස්තු කියලා 1500යි. හොඳයි බලන්න ඊළඟට තාමනක් තියෙන අභ්‍යාසයේ තොරතුරු උපචිත කාර්යාල වියදම අවුරුදු අවසානයේ 150ක් තියෙනවා හිඟ උපචිතයි. කාර්යාල වියදම් ගිණුමක් අපිට ළඟ තියෙනවනේ. කාර්යාල වියදම් ගිණුමට යන්න කියලා උපචිත නිසා බැලශේෂයක් වශයෙන් ඉහළට ගේන්න. කාර්යාල වියදම් ගිණුමේ උපචිත ගාන 150 බැලශේෂයක් වශයෙන් ඉහළට ගේන්න. ඉදිරියට ගෙන ශේෂය 150යි. එපැත්තෙන් පහළට දානවා 150. දැන් ආරම්භක ශේෂය තියෙනවා මුදලින් ගෙවපු ගාන තියෙනවා අග ශේෂය තියෙනවා උපචිත ගාන. ගිණුමේ වෙනස තමයි ළමයි ආදායම් ප්‍රකාශනට යා යුතු ගාන බලන්න කීයද කියලා හර එකතු 550යි 550 බැල පැත්තට දැම්මම මෙතන වෙනස එනවා 350 නේද? එස්ලෙන් ආදායම් ප්‍රකාශන නේද? බැල ආදායම් ප්‍රකාශන හර කරන්න මේ උපචිත ගාන ජංග වගකීම් නමුත් ජංග වගකීම් අපෙන් අහලා නැහැ. ආදායම් ප්‍රකාශනට යා යුතු ගාන 350ක් තියෙනවා. ඒක දාගන්න ආදායම් ප්‍රකාශනයට වියදමක් වශයෙන් කාර්යාල වියදම් 350යි. කාර්යාල වියදම් 350යි නේද? හරි. එතකොට බලන්න තව අභ්‍යාසයේ මොනවද තියෙන තොරතුරු? සියලුම තොරතුරු දැන් අපි වාර්තා කරලා ඉවරයි වෙන කිසිවක් නැහැ කරන්නට. එහෙනම් දැන් අපිට තියෙන එකතු කිරීම කරන්න මුලින් බලන්න පෙර වැඩවල ඔබ විවෘත කරපු ගිණුම් වල තව නොපියවූ ගිණුම් තියෙනවද? නෑ. පෙරවල සියලුම ගිණුම් සම්පූර්ණයි. දැන් අපිට තියෙන ආදායම් ප්‍රකාශනයෙන් පටන් අරන් එකතු කිරීම කරන්න. ආදායම් ප්‍රකාශනය බලන්න ආදායම් තියෙනවා දෙකක්. උපදේශන ගාස්තුව පොලි ආදායම් එකතු 1530යි. වියදම් තියෙනවා හතරක්. එකතු බලන්න කීයද කියලා 0යි 6 10යි 15 20 දෙකක් ඉතුරුයි. 2යි 3යි 5යි 10යි. හරිද? 10ක් තියෙනවා. අතර අඩු කළාම සුද්ධ ලාභයක් පෙන්වුම් කරනවා කීයද? 530ක. මේ තමයි සුද්ධ ලාභය. මේ උපදේශන සේවා ආයතනයේ සුද්ධ ලාභය 530ක් තියෙනවා. දැන් මේක දැන්ටමත් එකෙන් ලාභයෙන් බෙදා හරිනවා 360ක්. හවුල් වේතන වශයෙන් බලන්න අධිලාභය කීයක් එනවද කියලා? 0යි 13න් 6ක් ගියම 7යි 4නේ 3ක් ගියම 170යි නේද? සුද්ධ ලාභයේ 500න් හවුල් වේතන අයින් කළාම 170ක අධිලාභයක් තියෙනවා. මේක තමයි ලාභ කොටස් වශයෙන් බෙදන්නට ඕනේ. ලියමු මෙහෙම ලාභ කොටස් කියලා නේද? තුන්දෙනාටමයි තියෙන්නේ ලාභයේ පැතුම් රොමේෂ් හා සඳුන් නේද? 170ක ලාභ කොටස කොහොමද බෙදන්න ඕනේ? නව ලාභාලාභ අනුපාතය. මොකද නව ලාභාලාභ අනුපාතය 2 1 නේද? එහෙනම් මෙහෙම ගන්න ලාභ කොටස් බෙදලා පෙරට මම ලියන මෙහෙම පහලින් ලාභ කොටස් පැතුම් 170න් 2 2 1 5න් 2යි. රොමේෂ් 170න් 5න් 2ක් එයාටත් සඳුන් 170න් 5න් 1ක්. ඔතන බලන්න කී දෙන්නේ කියලා. මම ගණන් කේන්ද්‍රක ආධාරයෙන් බෙදන්නම්. පැතුම එතකොට 170න් 5න් 2ක් එන්නට ඕනේ. 170 බෙදීම 5 වැඩි කිරීම 2 නේද? කී දෙන්නේ 68යි. එතකොට 68යි රොමේ පැතුම්ගේ ලාභ කොටස 68යි රොමේස්ගේ ලාභ කොටස එකෙන් භාගයක් ඒ කියන්නේ 34යි සඳුන්ගේ ලාභ කොටස හරි නේද 68යි 34යි ලාභ කොටස් 68යි 34යි එකතු 170යි ඉතිරි ශේෂයක් නැහැ උතුර නේද ලාභ කොටස් අනිත් පැත්තෙන් හවුල් කරවන්ගේ ජංගම ගිණුම් බැර වෙන්න ඕනේ. දැන් උතර මේ තමයි ඔයාලගේ ආදායම් ප්‍රකාශනය මෙතන ඉවරයි ආ. ආදායම් ප්‍රකාශනය වැඩ කටයුතු මෙතන ඉවරයි. මෙහෙම ආදායම් ප්‍රකාශනය ඉන්නේ. මේ ලාභ කොටස් තුන ජංගම ගිණුම් බැර කරන්නට ඕනේ. එහෙම ජංගම ගිණුම් වලට
බැර වෙනවා ලාභ කොටස් කියලා 68යි 38යි 34යි. දැන් අපිට තියෙන අවසාන කාර්යය කරන්න ප්‍රාර්ථන ගිණුම් තුලනය කරන ජංගම ගිණුම් තුලනය කරන. හැබැයි මුලත අත ප්‍රකාශනය අහලා නැහැ. නමුත් ඒනොත් තුලනය කරලා ඒක අවසන් කරලා පෙන්නමු. ප්‍රාර්ථන ගිණුම් තුන් දෙනාගේම තුලනය කළාම බැලන්සේෂන් එන්න අනිවාර්යයෙන්ම 1200යි, ඒක 800යි, ඒක 400යි. 10 වලින්නේ 1200යි, 800යි, 400යි. ශේෂය 15ට ගෙනාවා 800යි, එතන 400යි, එතන 200යි. ශේෂය ඉහළට ගෙනාවා 800යි, 400යි, 200යි. ඔන්න ප්‍රාර්ථනා ගිණුම් තුලනය කළාම ලැබෙන අවසාන ශේෂය. ඒ වගේම තුලනය කරන්න ඕනේ ජංගම ගිණුම් හල් කරන තුන් දෙනාගෙම පැතුම්ගේ බැර පැත්ත වැඩි බලන බැර එකතු කිතික 8යි, පහ දෙක 7යි, 6 13 එකක් ඉතුරුයි. 338යි. 338 හර පැත්තට දැම්මම යාගේ වෙනස එනවා බලන්න. ශේෂය 15ට ගෙනාවා 5 3 8යි, 2 1යි 3යි 2යි. 213ක් නේද? රොමේෂ්ගේ බැර පැත්ත වැඩි එකතු 8යි, 7 6 13 එකක් ඉතුරු 1 1 3යි. 338 යාගෙත් 338 හර පැත්තට දැම්මම යාගේ වෙනසක් එනවා 8යි 2යි 2යි 228ක්. රොමේෂ්ගේ බැර පැත්ත වැඩි සඳුන්ගේ බැර පැත්ත වැඩි එකතු බලන්න 4යි 5යි 1යි 154යි. දැන් මම වෙනස බලන්න 9යි 5යි 14 එකක් ඉතුරුයි 4යි 1යි 5යි 49ක් නේද? එනවා ශේෂය ඉහළට ගෙනාවා. මේ තුන් දෙනාගෙන් බැර ශේෂයන් තියෙන්නේ 213යි, පැතුම් 228යි, රොමේෂ් 49යි, සඳුන්. හරිද ළමයි? හරිද? ඔය අභ්‍යාසයෙන් අපෙන් බලාපොරොත්තු වෙලා තිබෙන පිළිතුරු සම්පූර්ණ කළා. අපෙන් බලාපොරොත්තු වෙන පළවෙනි කොටස තමයි මේ හවුල් ව්‍යාපාරයේ සේවා ව්‍යාපාරයක් ආදායම් ප්‍රකාශන හදන්නට උදල ලාභයක් කියලා ඉන්නේ නැහැ. ආදායම් වශයෙන් අපිට උපදේශන ගාස්තු හා පොලි ආදායම් 1530ක් වියදම් වශයෙන් තිබුණා. මෙතන කාර්යාල සේවක වේතන, ෂෙයා වීම, ලිපිද්‍රව්‍ය වියදම්, කාර්යාල වියදම්. තොර සුද්ධ ලාභයක් අවත්තම 530ක නේද? දහස් වලින්. සුද්ධ ලාභයෙන් විසර්ජනයෙන් තිබුණා දෙකක්. එකක් තමයි හවුල් වේතන තුන් දෙනාටම සමානව බෙදලා තිබුණා. හවුල් වේතන අයින් කළාම ඉතිරි අධිලාභය ලාභ කොටස් වශයෙන් බෙදුණා. 68 68යි 34ක් වශයෙන් ලාභ කොටස් බෙදී ආවා. අපි මේ ලාභ කොටස් ටික හවුල් කරගේ ජංගම ගිණුම් වලට බැර කිරීම කළා. නේද? තොර ප්‍රාග්ධන ගිණුම් වල මීට කලින් වාර්තා කරලා තිබුණ ආරම්භක ශේෂයට අමතරව නව හවුල් කරවා ගෙන මුදල් ඒ වගේම කීර්ති නාමයේ ගැලපීම විශේෂයෙන්ම කීර්ති නාමයේ ගැලපීමේදී පැරණි අනුපාතය බැර කරලා නව අනුපාතය හර කරලා අවසාන ප්‍රාර්ථන ශේෂයන් තියෙනවා මේ ආකාරයට පැතුම් 800ක්, රොමේෂ් 400ක් හා සඳුන් 200ක්. තොර පැතුම්ගේ ආරම්භක ප්‍රාර්ථනයේ තිබුණ 600යි දැන් 800 දක්වා වැඩි වෙලා තියෙනවා. 200කින් වැඩි. ඇයි ඒ? අර සඳුන් ගෙනාවු කීර්ති නාමයේ ප්‍රතිලාභය තමයි ලැබිලා තියෙනවා. ඒ කියන්නේ සඳුන් වලින් ලාභය කැප කරලා ඇති. නමුත් රොමේෂ්ගේ ප්‍රාර්ථනයේ ආරම්භයේ තිබුණ 400 දැනුත් 400. ඒක තේරුම සඳුන් වෙනුවෙන් රොමේෂ් තමන්ගේ ලාභය කැප කරලා නැහැ. ඉතින් ඔප්පු වෙනවනේ කලින් 3ට 2කින් 5න් 2ක් හම්බුණා රොමේෂ්ට. දැන් 2ට 2ට 1යි. දැනුත් 5න් 2යි. හරිනේද? රොමේෂ්ට කලින් ලාභ කොටසත් 5න් 2යි. දැනුත් 5න් 2යි. එයාගේ ලාභ කොටසේ වෙනසක් වෙලා නැහැ. ලාභ කොටස අඩු වෙච්ච අයට තමයි කීර්ති නාමය ලැබෙන්න ඕනේ. ලාභ කොටස වැඩි වූ අයකින්. සඳුන්ගේ ලාභ කොටස 5න් 1කින් වැඩි වුණානේ. එයා කලින් ලාභ කොටස භුක්ති විඳින්නේ නැහැනේ. ඒ නිසා එයා කීර්ති නාමයෙන් 5න් එකක් එයා දෙන්න ඕනේ අනෙක් අයට. අනිත් අයට මෙතන නම් පැතුම්ට දීලා තියෙන්නේ නේද? එයාගේ ඒකේ පැතුම් ප්‍රාර්ථනාවේ වැඩි වුණේ. ඒතර රොමේෂ් 400ක් ගෙනවට 200ක් කීර්ති නාමයේ වෙනුවෙන් එයාගේ ප්‍රාර්ථනා ශේෂය තියෙන 200යි. ඒතර ජංගම ගිණුම් ගත්තාම ජංගම ගිණුම් වල ආරම්භක ශේෂයන් තිබුණා. හවුල් වේතන බැර කළා, ලාභ කොටස් බැර කළා. ගැනලි සිදු කරතු මේක හර කරාම තුන් දෙනාගේම ජංගම ගිණුම් තුලනය කළාම නැවත බැර ශේෂයන් ඇවිත් තිනවා. තුන් දෙනාටම 213යි 228යි 49 වශයෙන්. උතනින් ওই ගණන සම්පූර්ණ වෙනවා. තමයි අපි මේ දැන් කතා කරමින් යන්නේ නව හවුල් කරුවන් බඳවා ගැනීම සම්බන්ධ අභ්‍යාසමයි. අපි තවදුරටත් නව හවුල් කරුවන් බඳවා ගැනීම සම්බන්ධ අභ්‍යාස ඊළඟ එකකින් කතා කරලා ඊළඟ පාඩම් පරිච්ඡේදය වශයෙන් අපි හවුල් කරුවන් ඉවත් යාම සම්බන්ධ පරිච්ඡේදය කරනවා. නමුත් ඊළඟ පරිච්ඡේදය තුලින් කතා කරන්නේ
හවුල්කරුවන් බඳවා ගැනීම සම්බන්ධ මූල්‍ය ප්‍රකාශන අභ්‍යාස. මොකද අනිවාර්ය ගණනක් ප්‍රශ්න පත්‍රය තුල හවුල් ව්‍යාපාර ගණන. ඒ නිසා අපි නිරවුල් අවබෝධයක් මේ පාඩම සම්බන්ධයෙන් තබාගත යුතුමයි. ලකුණු ලොකු සංඛ්‍යාවක් අපිට ලැබෙන පාඩමක් නිසා. අපි ඊළඟ පාඩම එකකින් නැවත හමු වෙමු.